ප්‍රශ්නාංක 162 අපි ඉවර කරලා දැන් එනවා ප්‍රශ්නාංක 163ට. ප්‍රශ්නාංක 163 දී අපිට කියනවා වෙළඳ ව්‍යාපාරයක තොගවලට අදාළ තොරතුරු ඔබ වෙත සපයා ඇත. එහෙනම් මෙන්න මේ ව්‍යාපාරය තුල තොරතුරු අපිට දීලා තියෙනවා මෙන්න මේ විදිහට. තොග වර්ගය, ප්‍රමාණය, තොග වර්ගය, ප්‍රමාණය පිරිබය සුද්ධෝපලබ්ධියගයක් ඒ කියන්නේ කිරිපිටි දන්තාලේප යෝගට් සහ අභ්‍යාස පොත් විදිහට දීලා තියෙනවා. එහෙනම් ව්‍යාපාරයක් කියලා කියන්නේ මේක ඇවිල්ලා සිල්ලර නැත්නම් වෙළඳ ව්‍යාපාරයක්. මේ සිල්ලර ව්‍යාපාරයක සාමාන්‍යයෙන් මේ වගේ තොගය තියෙනවා. එතකොට සිල්ලර ව්‍යාපාරයක පරිගණකයේ තියෙන තොග යම් වෙලාවකට හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. ඇයි? පරිගණකයේ වාර්තා වෙනවා එද්දී තොග 400ක් තොග ආවා. ඒ ගිහිල්ලා තියෙන්නේ එළියට 200යි. ඔයාට පැහැදිලි වුණේ නැත්තම් මම මෙන්න මෙහෙම කියන්නම්. ආපිකෝ එක තියෙනවනේ. ආපිකෝ එකේ ඉස්සරහා ඉන්නවා කැෂියර් එකේ කැෂියර් 3ක් විතර තියෙනවා. මේ කැෂියර් 3 කවදාකවත් පිරිමි ළමයි නෑ. ඉන්නේ ගෑනු ළමයි. එතකොට මේ මෙතනින් ස්ටොක් එක එයාලා ගන්නවා. ගන්නේ ඒකේ මාක් කරලා කම්පියුටරේට දාගන්න. දාගෙන ඒ ස්ටොක් එක කොහේ හරි මෙතන රැඳිලා තියෙනවා. අපි කියතු. ගබඩාවේ තියෙන. ඊට පස්සේ අපි යනවා කාපිකෝ එකට. අපි ගිහිල්ලා ඕවා එක එක අරගෙන එනකොට එයාලා අරකේ ටූස් ගාලා අල්ලනවා. ඔයාලා දැකලා ඇති. අන්න එතකොට හිතන්න ඇතුළට ගියා නම් 1000ක් ඇතුළට ගියා නම් ඒකක 1000ක් අපි බඩු ලෙස එළියට අරන් ඇවිල්ලා තිනවා 500ක්. එතකොට ආපිකෝ ව්‍යාපාරයේ ඇතුළට ගිහිල්ලා තිනවා 1000ක් පාරිභෝගිකයෝ අරන් ගිහිල්ලා තිනවා 500ක්. ව්‍යාපාරය ආපිකෝ ව්‍යාපාරය භාණ්ඩ එකක 1000ක් මිලදී ගත්තයි කියලා පරිගණකේ ඒකක කියන්නේ භාණ්ඩ එකක 1000ක් මිලදී ගත්තා. භාණ්ඩ එකක 1000ක්. භාණ්ඩ එකක කියන්නේ බෝතල් 1000ක්. එතකොට ඒව 1000ක් මිලදී ගත්තා. එතකොට මේ 1000 මිලදී ගත්තට පස්සේ මේක ආපිකෝ ව්‍යාපාරයට ඇවිල්ලා එක පාරිභෝගිකයා අරගෙන යනවා එක කිය ගන්න. ඒගොල්ලෝ බිලට අරගෙන යනවා. ඒගොල්ලෝ මුදල් දීලා අරගෙන යනවා. එතකොට ඒකක 1000ක් ආපිකෝ ව්‍යාපාරයේ මිලදී ගත්තා. ඒකෙන් පාරිභෝගිකයන් මිලදී ගත්තා 500ක්. එහෙනම් ඇත්තටම පරිගණකයට අනුව ඉතිරි තොගය කීයද? පරිගණකයට අනුව ඉතිරි තොගය 500යි. හැබැයි පරිගණකයට අනුව ඉතිරි තොගය 500ක් වුණාට මේ 500න් යම් තොගයක් ඉන්න සේවකයෝ හොරෙන් ගෙදර ගෙනියලා වෙන්න පුළුවන්. නේද? හොරෙන් ගෙදර ගෙනියලා වෙන්න පුළුවන්. එතකොට ඒවා පරිගණකය ඇතුළට එනවද? නෑ. ඒවා පරිගණකය ඇතුළට આવොත් එහෙම ගියා වගේනේ. ඒවා හොරෙන් ගෙනියන්නේ හොරෙන් සූක්ෂම ලෙස. සමහරක් ඒවා විනාශ කරලා ඒවා පරිගණකය ඇතුළේ තියෙනවද? නෑ. එහෙනම් ඒ වගේ දේවල් නැතිව තමයි මේක ගණනය වෙන්නේ. එහෙනම් පරිගණකය හරහා බොහෝ දුරට ගණනය වෙන්නේ වැරදි තොගයක්. නමුත් මම යනවා ගබඩාවට. මම මැනේජර්. මං ගබඩාවට ගිහිල්ලා සබන් කැට 1යි 2යි 3යි 4යි 5යි කියලා ගණන් කරනකොට ඇත්තටම තියෙන සබන් ටික නේද ගණනය වෙන්නේ. අඩුවෙන්වත් වැඩියෙන්වත් ගණන් වෙන්නේ නැහනේ. අන්න අපි ඒකට කියනවා භෞතික ආගණනය. භෞතිකව ගියා ආගණනය කළා. එතකොට පරිගණක තොගය යම් වෙලාවකට වැරදි. හැබැයි කොහෙන් ගියත් භෞතික ආගණනය භෞතික තොග ආගණනය කියන එක තමයි සෑම වෙලාවකම නිවැරදි. හරි. එහෙනම් අන්න ඒ විදිහට අපිට කියනවා LKS 2 තොග ප්‍රමිතියට අනුව ව්‍යාපාරයක තොගය ගිණුම්ගත කරන්න ඕනේ. මම එදා කිව්වා පළවෙනි දවසේ තොගයේ වැදගත්කම.
තොගයක් කියලා කියන්නේ ව්‍යාපාරයක් නම් මම කරගෙන යන්නේ ඇඳුම් කඩය. ඇඳුම් කඩේ තොගය නැත්තම් මිනිස්සු කඩේට එයිද? මිනිස්සු කඩේට එන්නේ නැහැ. මිනිස්සු එන්නේ කඩේට ඇඳුම් ගන්න නේද? එහෙනම් කඩේ ඇඳුම් නැත්තම් උන් එයිද? උන් එන්නේ නැහැ. එහෙනම් ව්‍යාපාරයක තොගය කියන්නේ තොගය තියෙන නිසා තමයි මට විකුණුම් වෙන්නේ. විකුණුම් වන නිසා තමයි වියදම් ඇති වෙන්නේ. වියදම් විකුණුම් නිසා ලාභය වෙනවා. ලාභය නිසා මට ව්‍යාපාරයේ පැවැත්මක් තියෙනවා. අද මම බිස්නස් එක පටන් අරන් නිකන් දොර ඇරලා තිබ්බට වැඩක් නැහැ. කඩේ බඩු නැත්තම් විකුණන්න. නේද? කඩේ බඩු තියෙන්න ඕනේ විකුණන්න. එහෙනම් කඩේ බඩු කියලා කියන්නේ තොගය. තොගය එහෙනම් අනිවාර්යෙන්ම අපි මුල ඉඳන් ඉගෙන ගන්න ඕනි සංකල්පයක් දෙයක්. ඒක නිසා තමයි LKS 2 ප්‍රමිතියට අනුව අපි මේක ඉගෙන ගන්න. එහෙනම් මේ ඇවිල්ලා ප්‍රමිතියක් ඉගෙන ගන්නේ අපි පිළිවෙලට ඉගෙන ගමු. LKS 2 ප්‍රමිතිය කියනවා ඔය අර ගිහිල්ලා සබන් කැට 1යි සබන් කැට 2යි කියලා ගණන් කරනවනේ. ඔයා අර ගිහිල්ලා සබන් කැට 1යි 2යි කියලා ගණන් කරනවනේ. එතකොට ඔයා මෙන්න මෙහෙම කරන්න. සබන් කැට වෙන වෙනම සබන් කැට ගත්තොත් එහෙම සබන් කැට ගත්තොත් එහෙම ලක්ස් තව ලයිෆ් බෝයි තව සන්ලයිට් වෙල්වට් හරි. එතකොට මෙන්න මේ වගේ සබන් අපේ ව්‍යාපාරය තුල තියෙනවා නම් ඒවා වෙන වෙනම ගණනය කරලා අපිට අපේ ව්‍යාපාරයේ තොගය හදා ගන්නත් පුළුවන්. වෙන වෙනම ගණනය කරලා අපේ ව්‍යාපාරයේ තොගය හදා ගන්නත් පුළුවන්. අපි ඒ ක්‍රමයට කියනවා වෙන වෙනම ගණනය කරන ක්‍රමය. වෙන වෙනම ගණනය කරන ක්‍රමයට අපි කියනවා අයිටම් ක්‍රමය. අපි එදා ඉගෙන ගත්තේ නැහැ ඒක සම්බන්ධව ඒක ඉගෙන ගන්න අද. සහ පොදුවේ සබන් කැට කියලා ඔක්කොම එක කැටගරි එකක් එක කාණ්ඩයක් යටතේ අපි ගණන් හදනවා. අපි ඒකට කියනවා කාණ්ඩ ක්‍රමය. එහෙනම් වෙන වෙනම සන්ලයිට් ලයිෆ් බෝයි ඩීවා ඒ වගේ ඒවා වෙන වෙනම ගණන් කරන එකට කියනවා අයිටම් ක්‍රමය. සහ ඒ ඔක්කොම සබන් කියලා හිතලා ගණන් කරන එකට අපි කියනවා කාණ්ඩ ක්‍රමය. එහෙනම් ඔන්න එනවා ඔයගලන්ට ගාන ප්‍රශ්න අංක 163 වගුවක් දීලා ඔයාලට කියනවා අවශ්‍ය වන්නේ අයිටම් ක්‍රමය යටතේ තොගය ගණනය කොට මූල්‍ය ප්‍රකාශ උද්දෘත දැක්වීම සහ කාණ්ඩගත ක්‍රමය යටතේ තොගයගේ ගණනය කොට මූල්‍ය ප්‍රකාශ උද්දෘත දැක්වීම. හරි. එහෙනම් එන්න මාත් එක්ක නිවැරදිව ලෝභ නොවි මම මේ ගහන විදිහට දැන් ඔයාලට අවසරය තියෙනවා අඩිරූල පාවිච්චි කරලා මෙන්න මේකෙදි ගහන්න. හරිද? හැබැයි පිළිවෙලකට ගහන්න ලෝභ වෙන්න එපා. හොඳට ඉඩ ඇතුව ගන්න. හරිද? පටලව ගන්න එපා. පළවෙනි එකෙන්ම අල්ල ගන්න කරන විදිය. හරිද? ඒ කියන්නේ මෙහෙමයි. මම කියන දේ හරි එතනින් යහ දෙයක් නැත. 163. හරිද? ඒ කියන්නේ මම එහෙම තර්කයක් ගත්තේ මොකක්වත් නෙමෙයි. දැන් ඔයාට හිතනවානේ ඇයි මේක මෙහෙම වෙන්නේ? ඒක මෙහෙම වෙනවා. ඒක තමයි ප්‍රමිතිය. ප්‍රමිත කියන්නේ ඔයා අනිවාර්යෙන්ම පිළිම පදින්න ඕනි තියක්. ඒකට ව්‍යංගාර්ථ නැහැ. අපි ඉංග්‍රීසි වලින් කියනවා එක්සෙම්පෂන් නැහැ කියලා. මෙන්න මේ විදිහට ගහගන්න. ප්‍රශ්න අංක පොතේ දාන්න ප්‍රධාන මාතෘකාව තොග කියලා. ඊට පස්සේ දාන්න ප්‍රශ්න අංක 163 ප්‍රශ්න අංක 163 ඒ කියන්නේ දෙය ගහගන්න වෙන්න මෙහෙම. මේ පේනවනේ අපි බෝඩ් එකේ අඳිනවා කෙලි. ඔයාලට පොතේ ඇඳ ගන්න බෑ.
ඇඳගන්න මේක පොඩ්ඩක් ඉන්න මම කරනකම්. ලියන්න මේකට අයන්න. ඕ මේකට මේ ඔමිනෝ මේක නැතුව පියම් ඔමිනෝ මේක නැතුව පියම් නොමින්න අදින්න එපා කියලා කිව්වේ ඒකයි. පියාව් අදින්න එපා කියලා කිව්වේ ඒකයි. යන්න කිව්වා අපි වෙන විදිහකට යම් වෙන විදිහකට ලියා ගන්න මාර්තු මේ අයන්න දාලා අයිතම් ක්‍රමය. අයිතම් ක්‍රමය. එකෙදි ගන්න අයිතමය ඉස්සරහ ප්ලග් ගහලා කරමු දැන් ඕනේ. අයිතමය ඒකක ප්‍රමාණය පිරිවැය හෝ සුද්ධ උපලබ්ධි අගය කපා හැරීම. හරිද? මේ විදිහට ලියා ගන්නකෝ. මම ලියාගත්තට පස්සේ පැහැදිලි කරන්නම් එක තීරුවේ තියෙන වැදගත්කම. එක තීරුවේ තියෙන වැදගත්කම. හරි ටක් ගාලා මේක ලියා ගන්න. ටක් ගාලා ලියා ගන්න. හරි. මේ අයිතමය කියලා කියන්නේ ඔය ගානේ තියෙනවා ඔයාට පේනවා. ඇන්කර්, නෙස්ප්‍රේ, ලක්ස්ප්‍රේ අනම්මනම් අයිතම තියෙනවා. අන්න ඒකට තමයි අපි අයිතමය කියන්නේ. එතකොට මේ ඒකක ප්‍රමාණය කියලා කියන්නේ ඒකවල ඒකක ප්‍රමාණය. කතාවයි. ඔයා දන්නවා පිරිවැය. ඕනම භාණ්ඩයක් මම ගත් මිලට කියලා කියන්නේ මොකක්ද නම? පිරිවැය. මං ඕනම භාණ්ඩයක් ගත් මිලට කියන්නේ පිරිවැය. ඕනම භාණ්ඩයක් ගත් මිලට කියන්නේ පිරිවැය කියලා. ඕනම භාණ්ඩයක් ගත් මිලට පිරිවැය. ඒක ගැටලුවක් නැහැ. හැබැයි මම අද ගත්ත දේ හෙට ඒ වටිනාකමම පවතීද? ප්‍රශ්නාර්ථයක් තියෙනවා. එහෙනම් බලන්න මම අද ගත්තොත් මම මෙතන ගාන කරන්න කලින් පොඩි උදාහරණයක් කියලා දෙන්නේ. මම අද ගන්නවා 11 Pro එක. ඒකක ප්‍රමාණය 1යි. පිරිවැය රුපියල් ලක්ෂයයි. පිරිවැය. එතකොට ඒකේ පිරිවැය මෙහෙම වුණාට සුද්ධ උපලබ්ධියගේ කියලා කියන්නේ හෙට අගය. නැත්තම් හෙට මට මේකෙන් ඇත්තටම උපයා ගන්න පුළුවන් අගය. 11 Pro එක මම ගත්තේ ලක්ෂයක් වුණාට අනාගතයේ ෆෝන් තහනම් කිරීම නිසා මට ඒක වැගන්ආර් එකකට මාරු කරන්න පුළුවන්. එතකොට මට 11 Pro එක විකුණ ගන්න පුළුවන් ලක්ෂ 8කට. අන්න රුපියල් ලක්ෂ 8කට මට ඒක විකුණ ගන්න පුළුවන්ලු. මම මේ කියන එක දේ හොඳට අවබෝධ කරගන්න. හොඳේ. මේ උඩ වගුව නෙමෙයි මම දැන් කියන්නේ. මම මේ දැන් නිකන් උදාහරණයක් කියන්නේ. පිරිවැය රුපියල් ලක්ෂයයි. සුද්ධ උපලබ්ධියගේ කියලා කියන්නේ මේ පිරිවැය ඔහොමම තියලා යම් වෙලාවක මේ භාණ්ඩයේ මිල වෙනස් වෙන්න පුළුවන්.
ඒ කියන්නේ අද වර්තමානයේ වෙළඳපොළ අගය වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒ වෙනස් වෙන අගයට කියනවා ශුද්ධ උපලබ්ධි අගය. ශුද්ධ උපලබ්ධි අගය කියන එක මම ආයෙ පැහැදිලි කරනවා. අපේ යම් භාණ්ඩයක් පිරිවැයට අත්පත් කරගත්තත් එම භාණ්ඩය වර්තමානයේදී ඒ භාණ්ඩයේ මිල යම් වෙලාවකට 50000ක් දක්වා අඩු වෙන්නත් පුළුවන් 2 ලක්ෂයක් දක්වා වැඩි වෙන්නත් පුළුවන්. ඒ කෙසේ වුවත් පිරිවැයෙන් ඔබ්බෙන් පවතින යම්කිසි මිල වෙනස් වීමක් වෙනවා නම් එම භාණ්ඩයේ අපි ඒක නම් කරනවා ශුද්ධ උපලබ්ධි අගය කියලා. පැහැදිලිද? ශුද්ධ උපලබ්ධි අගය කියලා අපි පැහැදිලි නම් කරනවා. එතකොට තොග වාර්තා කිරීමේදී අපිට කියනවා මේක පැහැදිලි කරගන්න සමස්ත ගානම යන්නේ මේ මතය මත. මම යම්කිසි දෙයක් අත්පත් කර ගැනීමෙන් අනතුරුව එය පිරිවැයමයි. එහිදී යම් වෙලාවක මිල වැඩි වෙන්නත් පුළුවන් මිල අඩු වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ගත් මිල වෙනස් වෙන්න පුළුවන්. ගත් මිල වෙනස් වෙනවා නම් අපි ඒකට නමක් දෙනවා ශුද්ධ උපලබ්ධි අගය කියලා. පැහැදිලිද ඒක? එහෙනම් ඔව් මම ගත් මිල වැඩි වෙන්නත් පුළුවන් අනාගතේ අඩු වෙන්නත් පුළුවන්. මම ලක්ෂයකට මිලදී ගත් යම් දෙයක් තියෙනවා නම් ඒ දේ අනාගතයේදී 2 ලක්ෂයක් වෙන්නත් පුළුවන් 50000ක් වෙන්නත් පුළුවන්. එතකොට 2 ලක්ෂයක් වුණොත් 50000ක් වුණොත් පිරිවැය නොවේනේ එතන නිරූපණය වෙන්නේ වෙනත් අගයක්නේ. පිරිවැය ලක්ෂයයිනේ. එහෙනම් මේ වෙනත් අගයට මම නමක් දෙනවා ශුද්ධ උපලබ්ධි අගය. පැහැදිලිද? ඒ කියන්නේ මං ගත්තු පිරිවැය නොව මේකේ අගය වෙනත් අගයකට මාරු වෙනවා වර්තමානයේ. මොකක් නිසාද? වෙළඳපොළ උද්දමනය වැඩි. උද්දමනය වැඩි නිසා භාණ්ඩයේ මිල වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. ඒක එක දෙයක්. ඒක එක දෙයක් ඔළුවේ තියාගන්න ඕන. අනිත් දේ අපිට කියනවා ඔයා ව්‍යාපාරයේ පොත්වල පිරිවැය හදනකොට යොදා ගන්න ඕනි මේ පිරිවැයම තමයි. හැබැයි පුතා ඔයා වත්කම ලෙස ඔයා තෝරගන්නව නම් පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධි අගයෙන් වඩා අඩු අගය තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් වල අවසන් තොගයට දාන්න ඕනේ. එතකොට මේ ගානට අනුව හිතන්න ලක්ෂයක් දීලා මිලදී ගත්තු ෆෝන් එකේ අද අගය රුපියල් 50000යි නම් අපි වත්කම ලෙස මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට දාන්නේ වඩා අඩු අගය 50000 නේද? අන්න ඒක තමයි. ඔව්. හැබැයි මෙහෙම දෙයක් වුණොත් වඩා අඩු වගේ තමයි. තපලව ගන්න එපා. මේක ලක්ෂ 2ක් වුණොත් එතකොට කවුද වඩා අඩු වගේ? එතකොට පිරිවැය. එතකොට පිරිවැය තමයි වත්කමක් ලෙස නිරූපණය කරන්නේ. දැන් ඔයාට මේක එච්චරම්ම පැහැදිලිකමක් නැහැ. අපි ඕනම දෙයක් යම් හැඳින්වීමක් අරගෙන ගානක් කරලාම බලමු. යමු ගානට. ගාන මම කරන විදිය බලන් ඉන්න. ඒ කරාට පස්සේ අන්න එතන තේරුම් නැත්තම් මට කියන්න. මට ඒකයි වටින්නේ. හරි. ඔන්න මම කරනවා. මම කරාට පස්සේ දැම්ම ලියා ගන්න එපා. මම කරාට පස්සේ ලියා ගන්න. කිරිපිටි යටතේ තියෙනවා ඇන්කර් නෙස්ප්‍රේ ලක්ස්ප්‍රේ ඇන්කර් නෙස්ප්‍රේ ලක්ස්ප්‍රේ ඒකක ප්‍රමාණය 200යි 300යි 150යි. හරි. ඒකේ පිරිවැය 20 30 10 දැක්කද?
මම මේ පොතේ තියෙන එකම තමයි ලියන්නේ අනිත් පැත්තට. පිරිවැය. හැබැයි මෙතනට ගන්නකොට ගන්නේ ඔතන තියෙනවා පිරිවැයත් සුද්ධ උපලබ්ධියගයක්. ඔතන තියෙනවා පිරිවැයත් සුද්ධ උපලබ්ධියගයක් කියලා තව තීරුවක්. එහෙනම් ඒ දෙකෙන් වඩා අඩු වගේ තමයි මෙතන ලියන්නේ. ඒ දෙකෙන් වඩා අඩු වගේ. එතකොට බලන්න ඇන්කර් වල පිරිවැය 20යි සුද්ධ උපලබ්ධියගය 25යි. එහෙනම් කවුද වඩා අඩු වගේ? එහෙනම් අපි ලියන්නේ 20ම තමයි. ගැටලුවක් නැහැ. එතකොට අන්න නවතින්න මගේ පිරිවැයම තමයි පොත්වල වත්කම ලෙස වාර්තා වෙන්නේ. එතකොට මම මිලදී ගත්තු භාණ්ඩයේ මිල පහළ ගියේ නෑ නේද වෙළඳ පොලේ? නේද? මම මිලදී ගත්තු හිතන්න මම රුපියල් 20ක් දීලා මිලදී ගත්තු භාණ්ඩයේ සුද්ධ උපලබ්ධියගේ 15ක් වුණා කියලා. එහෙනම් මට කීයක් පාඩුද? 5ක් පාඩුයි නේද? අන්න ඒ වගේ පිරිවැයට වඩා සුද්ධ උපලබ්ධියගේ අඩු නම් මට තොග කපා හැරීමක් එනවා 5ක. 5ක. හරි. ඒක ආව වෙලාවට කියලා දෙන්නම්. තාම ආවේ නැහැ. තාම ආවේ නැහැ. මම ඒක නිකන් වාට නිකන් උදාහරණයකට කිව්වේ. එතකොට මේකේ ඈ? එහෙම එකක් නැහැ. මම මේ නිකමට කියලා දුන්නේ. හරි. මම ආයෙන බලන්න. සාමාන්‍ය විදිහට ගන්න. ඒකක ප්‍රමාණය 200යි. පිරිවැය 20යි. මෙතනට ගණිද්දිවා ගන්න ඕන පිරිවැය හෝ ඒ ඒකකයට අදාළ පිරිවැය හෝ සුද්ධ උපලබ්ධියගෙන් වඩා අඩු වගේ. පිරිවැය හෝ සුද්ධ උපලබ්ධියගෙන් වඩා අඩු වගේ. එතකොට පිරිවැය 20යි සුද්ධ උපලබ්ධියගේ 25යි. එහෙනම් ප්‍රශ්නයක් නෑ අපිට. අපේ පිරිවැය තමයි අඩු. පිරිවැය තමයි අඩු. එහෙනම් ඌව වාර්තා කළා. හැබැයි බැරි වෙලාවත් මම රුපියල් 20ක් අතින් දීලා මිලදී ගත්තු භාණ්ඩේ වර්තමානයේ විකිණිය හැකි මිල 15ක් බවට පරිවර්තනය වුණා කියන්නේ සුද්ධ උපලබ්ධියගය අඩු වුණා කියන එක නේද? අන්න හරි. සුද්ධ උපලබ්ධියගය අඩු වුණොත් තමයි තොග කපා හැරීමක් එන්නේ. ඒ කියන්නේ මම 20ක් දීලා ගත්තු දේ අද වර්තමානයේ විකුණන්න පුළුවන් උපරිම මිල රුපියල් 15යි. එහෙනම් මට 20කට ගත්තු දේ 20කටවත් විකුණන්න බැරි නම් මට රුපියල් 5ක පාඩුවක් එනවා. 5ක. ඒක තොග කපා හැරීමේ අලාභය කියලා මෙන්න මේ තීරුවට දානවා. හරි. ඒක ඊළඟ එකේදී බලමු යන් ඉස්සරහට. හිමින් යන්. ඊළඟ එක 300ක් ඒකක ප්‍රමාණය 30ක් පිරිවැය සුද්ධ උපලබ්ධියගේ 40යි. ඒකෙත් කවුද වඩා අඩු? පිරිවැයම තමයි. එහෙනම් 30යි. එහෙනම් තොග කපා හැරීමක් නැත. තොග කපා හැරීමක් නැත. ඉන්න යන්න එපා යන්න එපා නෙමෙයි. තව තියෙනවා හොඳේ. මම මේ මෙතන කරන්නේ මේ. එපා එහෙම බෑ. තව ඔයාලා ගහගෙන ඉවරයිනේ. තව තීරු දෙකක් මෙතනින් එන්න තියෙනවා. ඒ දෙක පල්ලෙන් මේ තීරු දෙකක් එන්න තියෙනවා හොඳේ. තව තීරු දෙකක් දා ගන්න ඕනේ. හරි කමන්නේ. තව තීරු දෙකක් ගන්න ඕනේ කොහෙන් හරි. බෑ ඒ තීරු දෙක තමයි අනිවාර්යයි. හරි කමන්නේ. මේකට යටින් කරමුකෝ. මම ඒක යටින් ගන්න ලස්සනට. මම මේක කරලා මේකට යටින් ගන්න. ඊට පස්සේ ඊළඟ එක ලක්ස් ස්ප්‍රේ වල ඒකක ප්‍රමාණය 150යි. ඒකක ප්‍රමාණය 150යි. ඒකේ පිරිවැය 10යි. බලන්න ඒකේ සුද්ධ උපලබ්ධියගේ කීයද? 20යි. එහෙනම් පිරිවැය දාඩු සුද්ධ උපලබ්ධියගේ දාඩු. එහෙනම් පිරිවැය දානවා 10යි. ඒකෙත් කපා හැරීමක් නැහැ. ඊළඟට එනවා දන්තාලේප බලන්න
දන්තාලේපවල සිග්නල් ක්ලෝගාඩ් සහ සුපිරිවිකි සිග්නල් තියෙනවලු 100ක් ක්ලෝගාඩ් තියෙනවලු 200ක් සහ සුපිරිවිකී තියෙනවලු 100ක්. ඒකේ පිරිවැය සිග්නල් වල පිරිවැය 5යිලු ක්ලෝගාඩ් වල පිරිවැය 18යිලු සුපිරිවිකී වල පිරිවැය 10යිලු. ඊළඟට අපිට කියනවා මෙන්න සිග්නල් වල ශුද්ධ උපලබ්ධියගේ 10යිලු. එතකොට සිග්නල් වල පිරිවැය 5යිනේ ශුද්ධ උපලබ්ධියගේ 10යි. කවුද වඩා අඩු? පිරිවැය. එහෙනම් අපි තෝරගන්නේ පිරිවැය. වඩා අඩු වගේනේ. එහෙනම් තෝ කපා හැරීමක් නැහැ එතනට එන්නේ. ඊළඟට ක්ලෝගාඩ්ගේ පිරිවැය 18යි. හැබැයි ශුද්ධ උපලබ්ධියගේ කීයද? ශුද්ධ උපලබ්ධියගේ 5යි. එහෙනම් කාවුද වඩා අඩු වගේ? ශුද්ධ උපලබ්ධියගේ. අන්න මම රුපියල් 18ක් දීලා ගත්තු එක දැන් විකුණන්න පුළුවන් වෙන්නේ රුපියල් 5කට. එතකොට මට එක ඒකකයකින් කීයක් පාඩුද? රුපියල් 13ක්. පටලවා ගන්න එපා. ඒකකයකින් මට රුපියල් 13ක් පාඩුයි. හරිද? එක ක්ලෝගාඩ් එකකින් 13ක් පාඩුයි. ඔව්. ඊළඟට සුපිරිවිකී වල පිරිවැය 10යි ශුද්ධ උපලබ්ධියගේ 5යි. එහෙනම් සුපිරිවිකී මම ගත්ත 10ක් දීලා කොරෝනා නිසා මම කඩේ වහලා තිබ්බ මාස 20ක් විතර විකුණ ගන්න ඕනේ නැහැ. එක්ස්පයර් ඩේට් ළඟයි කරන්න දෙයක් නැහැ. රුපියල් 5කට දුන්නා. මම ගත්තු මිලට වඩා මිල අඩුයි. එහෙනම් ඒක තමයි අපේ වත්කම වෙන්නේ. මට කීයක් පාඩුද එකකින්? රුපියල් 5 පාඩුයි. ඊට පස්සේ යෝගට් තියෙනවා හයිලන්ඩ් රත්ති ලකි හයිලන්ඩ් 200යි. රත්ති වලින් 100යි ලකී වලින් 300ක් තියෙනවලු. අපිට කියනවා හයිලන්ඩ් යෝගට් එක පිරිවැය 12යි. සහ පිරිවැය 12යි. ඒකේ ශුද්ධ උපලබ්ධියගේ රුපියල් කීයද? 20යි. එහෙනම් වඩා අඩු වගේ කවුද? පිරිවැයම තමයි. නැත්නම් කපා හැරීමක් නැහැ. ඊළඟට රත්තිවල පිරිවැය 10යි. ඒකේ ශුද්ධ උපලබ්ධියගේ 15යි. ඒකේ වඩා අඩු වගේ කවුද? පිරිවැයම තමයි. එහෙනම් 10ම තමයි. කපා හැරීමක් නැහැ. ඊළඟට පිරිවැය ලකී වල ඒකකයක් මම මිලදී අරන් තින්නේ 5 ගානේ. හැබැයි ඒක විකුණන්න පුළුවන් 25කට. අගය වැඩි වුණාට මට අදාළ නැහැ. මම මෙතනට දාන්නේ පිරිවැය. මෙතනට දාන්නේ දෙකෙන් වඩා අඩු වගේ. එහෙනම් පිරිවැයම තමයි. ඒකෙත් කපා හැරීමක් නැහැ. ගැටලුවක් නැහැ. හරි. ඊළඟට මේක යටින් ඔහොමම ගන්න. දැන් ඔයාලට තේරෙන්න ඕන මේක යටින් ගන්න ඕනි කාවද? අභ්‍යාස පොත් නාලක ඇට්ලස් රිචඩ්
අභ්‍යාස පොත් නාලක ඇට්ලස් සහ රිචඩ් උන්ගේ ප්‍රමාණ දැම්මා පිරිවෑ දැම්මා පිරිවෑ හෝ සුද්ධ උපලබ්ධියකින් වඩා අඩු වගේ දැම්මා ඒකක එක කපා හැරීම දැම්මා ඒකක එක කපා හැරීම දැම්මා හරිද ටක් ගාලා ඒක කරගෙන ටක් ගාලා ඒක කරගෙන හරි දැන් ඊට පස්සේ මම එනවා මෙම තොරතුරු වලින් ඕගොල්ලොත් එක්ක ඇත්තටම දැන් මේ අයිටම් ක්‍රමයේ යටතේ ගාන නිර්මාණය කරන්න මේ කියලා දුන්නේ පිරිවැය කියලා කියන්නේ මොකක්ද දෙකෙන් වඩා අඩු වගේ කියන්නේ මොකක්ද මේක පොඩ්ඩක් තේරුම් ගන්න ඔයාට දැන් මම කියලා දෙන්නම් මේක කරන්නේ කොහොමද දැන් මෙන්න ඇත්තටම ඕක කරේ පොඩි පෙර දර්ශනයක් විදියට දැන් බලන්න මෙතනින් ගන්න අයිතමය ඒකක ප්‍රමාණය අයිතමය ඒකක ප්‍රමාණය පිරිවැය शुद्ध उपलब्धि अगय පිරිවැය शुद्ध उपलब्धि अगय ඊට පස්සේ ගන්නවා පිරිවැය මුළු පිරිවැය ඊළඟට ගන්නවා මුළු පිරිවැය හෝ शुद्ध उपलब्धि अगय 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 මුළු පිරිවැය හෝ शुद्ध उपलब्धि अगය වඩා අඩු වටිනාකම අවසානයේ ගන්නවා මුළු තොග කපා හැරීම කලින් විදියටමයි අපි ඉස්සෙල්ලම් කරේ එක ඒකකයකට සම්බන්ධව හඳුනාගත්තු එකක්නේ හැබැයි දැන් කරන්නේ ඒ ඒකක ප්‍රමාණය මිලෙන් වැඩි කරලා හරි ඕකේ වෙන මුකුත් ගහන්න නැහැ මේක ගහ ගන්න දැන් මේක දාගන්න 1 2 මේ චුට්ටි තීරු ලොකු තීරු හරි දැන් බලන්න මෙන්න මේ chart එක අනුව මම පියවර දෙක තුනක් කරනවා ඔයාලට ඊට පස්සේ බාර දෙනවා කරන්න අයිතමය ලෙස මම ගන්නවා මොකක්ද කිරිපිටි යටතේ ඇන්කර් කිරිපිටි යටතේ ඇන්කර් වල ඒකක ප්‍රමාණය 200යි ඔයා දන්නවා ඒකේ පිරිවැය 20යි शुद्ध उपलब्धि අගය 25යි ඒකේ මුළු පිරිවැය ගන්නේ ඒකක ප්‍රමාණය වැඩි කරනවා පිරිවැයෙන් මුළු පිරිවැය ගන්නේ අපි පිරිවැයට කියනවා cost शुद्ध उपलब्धिයකට කියනවා මේක C ගන්න මේකට එන්නේ එහෙම කරන්නකෝ පිරිවැයට දාගන්න C කියලා මේකට දාගන්න නෑ එන්නේ යාළුවට මේ දැන් තිබ්බ මේ දැන් ගියා
net n කියලා ගන්න n කියලා ගන්න n කියලා ගන්න ඒකේ එතකොට මුළු පිරිවැය ගන්නේ මේක ඒකක ප්‍රමාණය q කියලා ගන්න මුළු පිරිවැය ගන්නේ q වැඩි කිරීම c q වැඩි කිරීම c ඒ කියන්නේ ඒකක ප්‍රමාණය වැඩි කිරීම ඒකකයක පිරිවැය සමානයි මුළු පිරිවැය පැහැදිලිද හරි ගමු 20 වැඩි කිරීම 200 සමානයි 4000යි මුළු පිරිවැය 4000යි එකක් අල්ලගත්තොත් මුළු ඔක්කොම හදන්න පුළුවන් මුළු පිරිවැය 4000යි ඊට පස්සේ ඔයා තෝරන්න දැන් මේකෙන් පිරිවැයද වඩා අඩු සුද්ධ උපලබ්ධියකේද ඔයා ඉස්සෙල්ලන් තේරුවා පිරිවැය තමයි වඩා අඩු වගේ කියලා නේද ඔයා ඉස්සෙල්ලන් තේරුවා එහෙනම් මේකේ මුළු වටිනාකමට දාන්නේ වඩා අඩු වගේ 4000ම තමයි දැන් මේ දෙකෙන් වඩා අඩු වගේ කවුද පිරිවැය නේද පිරිවැය නේද වඩා අඩු වගේ එහෙනම් ඒකට දාන්නේ 20 තමයි ඒකක දැන් ඒකක 200ක් තියෙනවා එහෙනම් වඩා අඩු වගේ වැඩි කරනවා ඒකක ප්‍රමාණයෙන් අන්න මෙතනට දානවා පැහැදිලිද ඒකයි මේ මුළු පිරිවැයකෝ සුද්ධ උපලබ්ධියගේ වඩා අඩු වටිනාකම කියලා දැම්මේ අර ඉස්සල්ලාම මම කරේ එකක දැන් කරන්නේ මුළු එකේ ඒ කියන්නේ වැඩි වෙනසක් වෙන්නේ නැහැ ප්‍රමාණයෙන් වැඩි වෙන එක විතරයි වෙන්නේ පැහැදිලිද යන් ඉදිරියට නෙස්ප්‍රේ ඉරිකෑලි නෙස්ප්‍රේ 300යි පිරිවැය 30යි සුද්ධ උපලබ්ධියගේ 40යි ඒකේ කවුද වඩා අඩු වගේ උනේ පිරිවැයම තමයි අපි ඒක නිකන් දැනගන්න තිබ්බා දැන් මුළු පිරිවැය දාන්න 9000යි පිරිවැයම තමයි වඩා අඩු වගේ එහෙනම් මෙතන වඩා අඩු වගේ ලෙස නම් කරන්නේ 9000ම තමයි දැන් පැහැදිලි වෙන්න ඕන හරි නේද ඊළඟට ලක්ස් ස්ප්‍රේ 150යි පිරිවැය 10යි සුද්ධ උපලබ්ධියකේ 20යි මුළු පිරිවැය මෙතනට 1500යි කවුද වඩා අඩු වගේ පිරිවැය එහෙනම් පිරිවැය මෙතනට දානවා 1500යි කපා හැරීමක් නැත ඊළඟට දන්තාලේප වෙද මහත් සිග්නල් ඩයලොග් සිග්නල් ඒකක ප්‍රමාණය 100යි පිරිවැය 5යිලු සුද්ධ උපලබ්ධියගේ 10යිලු එහෙනම් මුළු පිරිවැය ගන්නවා 500ක් කියලා හැබැයි ඒකේ දෙකෙන් වඩා අඩු වගේ කවුද පිරිවැය එහෙනම් පිරිවැයම තමයි වඩා අඩු වගේ ලෙස මෙතන ලියන්නේ දැන් දාන්නේ මුළු එක ඒ කියන්නේ වඩා අඩු වගය ප්‍රමාණයෙන් වැඩි වෙලා වඩා අඩු වගය ප්‍රමාණයෙන් වැඩි වෙලා එහෙනම් තොකවා හැරීමක් නැත වා එන්න සිග්නල් වලින් පස්සේ තියෙන්නේ ක්ලෝගාඩ් කරාබුනට දාපු ක්ලෝගාඩ් ක්ලෝදන ගාඩ් ප්‍රමාණය 200යිලු පිරිවැය 18යිලු අන්න උගේ සුද්ධ උපලබ්ධි අගය 5යිලු එහෙනම් පිරිවැය දානවා පිරිවැයට ඊයද 18ව දෙකක් 36යි 3600යි හැබැයි දෙකෙන් වඩා අඩු වගේ කවුද සුද්ධ උපලබ්ධියගේ දැන් ඩොට් එක දාන්නේ ඌට මම මේ ඩොට් දාගෙන ආවේ වඩා අඩු වගේට එතකොට ඔයත් ඩොට් දාන්න ඕනි වඩා අඩු වගේට එහෙනම් මෙයා එකක් 5යි නම් 200ක් වඩා අඩු වගය 1000ක් වඩා අඩු වගේ 1000ක් එතකොට පිරිවැය 3600යි සුද්ධ උපලබ්ධියගේ වඩා අඩු වගේ 1000යි එතකොට තොක කපා හැරීම මුළු වගය 2600ක් එනවා ඩොට් දාන එක
නෑ අනිවාර්යයෙන් නෑ අර අපිට හොයා ගැනීම පහසු වෙන්නේ. අනිවාර්යයෙන් නෑ අර මම මට පොඩ එක වඩා පැහැදිලිව පේන්න නිකන් දැක ගම. දැම්ම නෙමෙයි. දැම්ම නෙමෙයි මේක වැදගත්. තව අවුරුද්දක් විතර යනකොට තොග කියලා පාඩමක් තිබ්බද කියලා මතක් වෙලා ටියුට් එක ඇදලා ගත්තට පස්සේ ඩොට් දාලා තියෙන්නේ ඇයි කියන හේතුව ටක් ගාලා උලට යනවා. ඒකයි වැදගත්කම. මේ දැන් නෙමෙයි කියන්නේ අනාගතේට. අනාගතේ. ඊට පස්සේ සුපිරි විකි සුපිරි උනාට එයා විකීගේ තියෙනවලු ප්‍රමාණය 100ක් එකකයක් පිරිවැය 10යිලු සුද්ධ උපලබ්ධියගය 5යිලු සුපිරි විකීගේ එහෙනම් මුළු පිරිවැය 1000යි මුළු පිරිවැය 1000යි පිරිවැය හෝ සුද්ධ උපලබ්ධියගෙන් වඩා අඩු වගේ කවුද බලන්න මුන් දෙන්නගෙන් වඩා අඩු වගේ මූ තමයි එකක 5යි නම් 100ක වඩා අඩු වගේ 500යි එහෙනම් මුළු කපා හැරීමත් 500ක් එනවා නේද මම මේ ලියන පිළිවෙලටම ලියපියව් හරි ඊළඟ yogurt Highland Rati and Lucky Highland වල ඒකක 200ක් තියෙනවලු ඒකකයක පිරිවැය රුපියල් 12යිලු ඒකකයක පිරිවැය 12යිලු සුද්ධ උපලබ්ධියගේ 20යිලු දැන් දෙකෙන් වඩා අඩු වගේ පිරිවැය එහෙනම් ඩොට් එක ඌට එහෙනම් කොහෙන් ගියත් මුළු පිරිවැයට යන්නේ පිරිවැයම තමයි 2012 2400යි 2400යි හරිද 2400යි ඒ කියන්නේ මම දැන් මේ අදහස් කරන්නේ ඔයාලට අපි ඉස්සෙල්ලන් ගත්තනේ අර පිරිවැය දෙකෙන් වඩා අඩු වගේ තොග කපා හැරීම කියලා දැනුත් යන්නේ ඒ ටිකමයි වැඩි වෙනසකට වෙන්නේ ප්‍රමාණයෙන් වැඩි වෙලා මුළු පිරිවැය කියලා දානවා ප්‍රමාණයෙන් වැඩි වෙලා දෙකෙන් වඩා අඩු වගේ මුළු අගය ඊට පස්සේ තොග කපා හැරීමෙත් ප්‍රමාණයෙන් වැඩි වෙලාම දානවා වෙනසකට වෙන්නේ ඔච්චරයි තේරුම් ගන්න අපහසු නැහැ ඔච්චරයි වෙන්නේ එහෙනම් දෙකෙන් වඩා අඩු වගය පිරිවැයම තමයි එහෙනම් වඩා අඩු වගය වෙන්නේ 2400ම තමයි තොග කපා හැරීමක් නැහැ ඊළඟට රත්ති 100යි අපේ රත්ති පිරිවැය 10යි සුද්ධ උපලබ්ධියගේ 15යි එහෙනම් දෙකෙන් වඩා අඩු වගේ කවුද 10 නේද 10යි එහෙනම් පිරිවැය කොහෙන් ගියත් පිරිවැයට තමයි යන්නේ 10යි වඩා අඩු වගේත් ඒක නිසා ඒකම දානවා අපි සුද්ධ උපලබ්ධියගේ හෝ වඩා අඩු වගේට තොග කපා හැරීම එහෙනම් නැහැ තොග කපා හැරීමක් එහෙනම් නැහැ ඊළඟ ලකියා ප්‍රමාණය 300ක් තියෙනවා ලකියාගේ ලකියා එකක් ගෙනාවි 5 ගානේ හැබැයි ලකියට කියනවා එකක් 25 ගානේ විකුණන්න පුළුවන් ලකියා කියනවා නෑ මගේ පිරිවැය රුපියල් 1500යි තමයි ඇයි පිරිවැය ඒකකයකට 5යි මුළු ප්‍රමාණය 300ක් තියෙනවා මම හඳුනාගන්නේ හැමතිස්සෙම බන් දෙකේම වඩා අඩු වගේ මට වැඩි තණ්හාව ඕනි නෑ තණ්හය ජාතිය සෝකෝ වගේ මට වැඩි තණ්හාව ඕනේ නෑ එහෙනම් අඩු වගය කියන්නේ 1500ම තමයි එහෙනම් මට තොග කපා හැරීමක් නෑ බං කියලා ඔයා කියනවා ඊළඟට කවුද අභ්‍යාස පොත් නාලක ඇටලස් සහ
රිචඩ් නාලක ඇටලස් සමගින් රිචඩ් අපේ ව්‍යාපාරයේ ඉන්නවා. එයාලගේ තොග ඒයාකය 250යි. 300යි 400යි. නාලක කියනවා ඔබ දන්නේ නෑනේ මගේ තොගයක පිරිවැය 10යි. හැබැයි සුද්ධ උපලබ්ධියගේ 6යි. එයා කියනවා හරි බං බොගේ තොග එකක පිරිවැය රුපියල් 10යි. එහෙනම් මුළු පිරිවැය කීයද? 10 වැඩි කිරීම 250. 2500යි බං. හැබැයි මගේ එකක අනාගතයේ විකිණිය හැකි මිල රුපියල් 6යි බං. එහෙනම් 6 වැඩි කිරීම 250 තමයි මගේ ඇත්තම අඩු වගේ වඩා අඩු වගේ. ඒ කියන්නේ කීයද? රුපියල් 1500යි කියලා කියනවා. එහෙනම් මගේ වඩා අඩු වගේ මාක්‍රා 1500යි. එතන කපා හැරීමක් තියෙනවා 1000. ඊළඟ අවසාන ඒ පිරිවැයනේ. පිරිවැයට පටලව ගන්න එපා. මේ වඩා අඩු වගේ තමයි මෙතන සෙට් වෙන්නේ. හරි? පටලව ගන්න එපා. ඇටලස්ට කියනවා ඇටලස්. ඔයාගේ ඒකකයක් 8යිනේ ඇටලස්. ඔයාගේ ඒකකයක් සුද්ධ උපලබ්ධියගේ 3යිනේ. හැබැයි ඇටලස් ඔයාගේ මුළු පිරිවැය කීයද? 2400ක් කියලා කියනවා. ඒ කියන්නේ ඒකක ප්‍රමාණය වැඩි කිරීම එකක පිරිවැය. ඒකක ප්‍රමාණය වැඩි කිරීම එකක පිරිවැය. හැබැයි ඇටලස් කියනවා මගේ තොගයේ පිරිවැය රුපියල් 8ක් වුණාට ඒකේ වඩා අඩු වගේ රුපියල් 3යි. එහෙනම් සුද්ධ උපලබ්ධියගේ තමයි වඩා අඩු වගේ වෙන්නේ. එහෙනම් 3 වැඩි කිරීම 3 900යි. එහෙනම් සුද්ධ උපලබ්ධියගේ 900යි. තොග කපා හැරීමක් වෙනවා. එතන මුළු තොග කපා හැරීම රුපියල් 1500ක. 1500ක මුළු තොග කපා හැරීමක් වෙනවා. රුපියල් 1500ක මුළු තොග කපා හැරීමක් වෙනවා. අවසාන පුද්ගලයා රිචඩ් කියනවා ඔබ දන්නේ නෑනේ මගේ එකකයක් 2යි බං. මගේ පිරිවැයක් 2යි බං. හරි දෙන්නම සමානයි. එහෙනම් දෙන්නගේ අඩු වැඩි හොයන්න දෙයක් නෑ බං. එකම උත්තරේ එන්නේ. අපි එහෙනම් එකට යමු. එකම එක දාමු. එහෙනම් 4 වරක් 2 800යි පිරිවැයට 800ක් දානා වගේම දෙකෙන් වඩා අඩු වගේටත් 800 දාලා තොග කපා හැරීමට ඉරි කෑල්ල දානවා. තොග කපා හැරීමට ඉරි කෑල්ල දානවා. එහෙනම් එච්චරයි. දැන් සමස්ත එකතුව ගන්න. හරි. හරි. දැන් සමස්ත එකතුව. දැන් මේ දැන් අපි ගත්තේ ඒකක පිරිවැය සුද්ධ උපලබ්ධියකේ. ඒකෙදී මුළු පිරිවැය කියන එක පිරිවැය වැඩි කිරීම ප්‍රමාණය කියන එකෙන් ගත්තා. හරිද? ඒ මම මිලදී ගත්තු පිරිවැය නිසා. මම අතින් සල්ලි දීලා ගත්තු වගේ තමයි පිරිවැය කියන්නේ. හැබැයි යම් වෙලාවකවත් හිතිලා යම් විදියකට පිරිවැයට වඩා මගේ තොගය අඩු වෙන්නත් පුළුවන්, වෙනස් වෙන්නත් පුළුවන්. පිරිවැය වෙන්නත් පුළුවන්. එහෙනම් දෙකෙන් වඩා අඩු වගේ තමයි මම වත්කම ලෙස හඳුනාගන්නේ. ඒකට තමයි දෙකෙන් වඩා අඩු වගේ. පිරිවැයම නම් වඩා අඩු පිරිවැය වාර්තා කරනවා. හැබැයි පිරිවැයට වඩා වෙන එකෙක් අඩු නම් අපි ඌව හැදින්නවා සුද්ධ උපලබ්ධි අගේ කියලා. ඌ අඩු වුණොත් අනිවාර්යයෙන්ම තොග කපා හැරීමේ අලාභයක් එනවාමයි. එහෙනම් දැන් ඔයා කරන්න තියෙන්නේ මෙන්න මේ මුළු පිරිවැය තීරුවේ එකතුව ගන්න.
මුළු පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධියගේ වඩා අඩු වගේ තීරුව එකතුව ගන්න. මුළු තොක කපා හැරීම් තීරුව එකතුව ගන්න. එච්චරයි. 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 ටක් ගාලා හරි. ආයි චුට්ටක් බලන්න පොඩි පැහැදිලි කිරීමක් දෙනවා. පොඩි පැහැදිලි කිරීමක් ආයි කියනවා. අපි අයිටමයක් තියෙනවා. මේ අයිටමේ එකක ප්‍රමාණය තියෙනවා. ඒකේ පිරිවැය තියෙනවා. සුද්ධ උපලබ්ධියගේ තියෙනවා. හිතන්න මම මිලදී ගත්තේ එකකයක් 20ට. එහෙනම් ඒකක 200ක් මිලදී ගැනීමේ මුළු පිරිවැය. එකක 200ක් මිලදී ගැනීමේ මුළු පිරිවැය මෙතනට දාන්න. ඊට පස්සේ මම හඳුනා ගන්න ඕනි ඇත්තටම මේක මම රුපියල් 20කට මිලදී ගත්තාට මම රුපියල් 20කට මිලදී ගත්තාට මම රුපියල් 20කට මිලදී ගත්තට වෙළඳ පොලේ අද ඇත්තටම මේක වටින්නේ 20ද කියලා. වෙළඳ පොලේ අද ඇත්තටම මේක වටින්නේ රුපියල් 20ද කියලා. එහෙනම් බලනවා ඒකෙදී පිරිවැය හෝ සුද්ධ උපලබ්ධියගේ අද ඇත්තටම මගේ වෙළඳ පොලේ රුපියල් 20කට මම මිලදී ගත්තු එක රුපියල් 25ක් වටිනවා. හැබැයි LKS දෙක කියනවා උඹගේ භාණ්ඩයේ මිල වැඩි වුණාට කමක් නෑ. උඹ ඒකෙන් වඩා අඩු වගේ හඳුනා ගනින් බොගේ වත්කම ලෙස උඹ තණ්හා වෙන්න එපා මිල වැඩි වුණා කියලා. උඹ හැමතිස්සෙම අඩුවෙන් හිතපන්. අඩුවෙන් ඒ කියන්නේ අනේ මම විභාගේ ෆේල් වෙයි කියලා හිතාගෙන ගොඩක් පාඩම් කරනවා. විභාගේ ෆේල් වෙයි කියලා හිතාගෙන ගොඩක් පාඩම් කරගෙන අද පාඩම් කරා මදි හෙට තව අද පාඩම් කරා මදි හෙට තව අන්න එහෙම හැමතිස්සෙම නෙගටිව් හිතනවා. නෙගටිව් හිතනවා පොසිටිව් වෙන්න. ඒ කියන්නේ මම පාඩම් කරලා මදි කියලා හිත වැඩිපුර පාඩම් කරනවා. එතකොට ඔයා බලනවා යකෝ මගේ පිරිවැය රුපියල් 20යි. සුද්ධ උපලබ්ධියගේ 25යි. එහෙනම් වැඩි වෙච්ච එකාව අයින් කරලා අඩු වෙච්ච එකාව ගන්නවා. අඩු වෙච්ච එකාව තමයි මම පිරිවැය ලෙස නැත්නම් තොගේ ලෙසත් සලකන්නේ. හැබැයි යම් වෙලාවක මම රුපියල් 20ක් දීලා ගත්තු බඩුව වෙළඳ පොලේ මේ බලන්න මම 18ක් දීලා ගත්තු බඩුව වෙළඳ පොලේ 5කට විකුණන්න සිද්ධ වෙන්න පුළුවන්. එතකොට යකෝ 18ක් දීලා ගත්ත බඩුව 5කට විකුණනවා කියලා කියන්නේ මට ඒකකයකින් රුපියල් 13ක් පාඩුයි නේද? ඈ ඒකකයකින් රුපියල් 13ක් පාඩුයි නේද? එතකොට එහෙනම් පිරිවැයට ගත්තා. ඒ වගේම සුද්ධ උපලබ්ධියගේ අඩුයි. එහෙනම් 5 වැඩි කිරීම 200 සමානයි 10යි. ඒකකයක වඩා අඩු වගේ 5යි. මුළු ඒකක වඩා අඩු වගේ ඒක ප්‍රමාණයෙන් වැඩි කරනවා. අර ඉස්සෙල්ලන් ගත්ත උත්තරේ දැන් ප්‍රමාණයෙන් වැඩි කරන එක විතරයි වෙනසකට වෙන්නේ. හරිද? මුළු පිරිවැය මෙතනට දෙකෙන් වඩා අඩු වගේ මුළු වගේ මෙතනට. හරිද? ඊට පස්සේ ඒකකයක තොග කපා හැරීම 13යිනේ. ඒකකයක තොග කපා හැරීම 13යිනේ. ඒකක 200ක නම් 13 වැඩි කරනවා 200ෙන්. අන්න එතකොට එනවා අපිට 13 වරක් 200 2600ක් කියලා. අන්න බලන්න ඒ විදියට අපි මෙන්න මේ අයිතම් ක්‍රමයට තේ වාර්තා කරලා මුළු පිරිවැයවල එකතුව සහ දෙකෙන් වඩා අඩුවගේ එකතුව සහ මුළු තොග කපා හැරීම කියන එක ගන්නවා. හරි. දැන් බලන්න මම ඊළඟට කරන්නේ මොකක්ද කියලා. දැන් බලන්න ඊළඟට මොකක්ද කරන්න කියලා. බලන්න දැන් අපේ ව්‍යාපාරේ තොගයේ මම මිලදී ගත්තු අගයට කියන්නේ මොකක්ද? ගත් මිලට කියන්නේ පිරිවැය.
නේද? මම ගත් පිළිවෙලට කියන්නේ පිරිවැය. එහෙනම් මංගාව තියෙනවා තොගයේ පිරිවැය 30200යි. මංගාව තියෙනවා ශුද්ධ උපලබ්ධියගේ හෝ වඩා අඩු අගය. වඩා අඩු අගය. වඩා අඩු අගය කීයද? 24600යි. සහ මංගාව තියෙනවා තොග කපා හැරීම. තොග කපා හැරීම 5600යි. 5600. එතකොට බලන්න තොග කපා හැරීම කියලා කියන්නේ මට මොකක්ද? වියදමක් නේද? තොග කපා හැරීම කියලා කියන්නේ මට වියදමක් නේද? තොග කපා හැරීම කියන්නේ මට වියදමක් නේද? තොග කපා හැරීම කියලා කියන්නේ මට වියදමක්. එහෙනම් වියදමක් නම් හර තොග කපා හැරීම. තොග කපා හැරීම. තොග කපා හැරීම කියලා හර කරනවා 5600ක්. අපි මේ ලියන්න යන්නේ ද්විත්ව සටහනයි. ද්විත්ව සටහනයි. ඊළඟට තොගයේ පිරිවැය හෝ සුද්ධ උපලබ්ධියකයෙන් වඩා අඩු වගේ තමයි මම කිව්වේ පොත්වල වත්කම ලෙස හඳුනා ගන්නවා කියලා. තොගයේ වත්කම කියන්නේ ඉතිරි තොගයයි. ඉතිරි තොගය මට වත්කමයි. එහෙනම් ඒක හඳුනා ගන්නවා කිව්වේ පිරිවැය හෝ සුද්ධ උපලබ්ධියගෙන් වඩා අඩු වගේ එකතුව. එතකොට වඩා අඩු වගේ එකතුව ආවා 24600යි. එහෙනම් ලියනවා ඉතිරි තොග වත්කමක් නිසා හර 24600යි. බැර කරනවා පිරිවැයට විකොණම් පිරිවැය බැර 30200යි. ඉතින් තොග කපා හැරීම හර වුණේ මේ මම ගත්තු 30200ක මම කියන්නම් මම මිලදී ගත්ත රුපියල් 30200ක තොග මේ තොග වලින් 5600ක් හානි වුණා. මම ඒක එකෙන් එක හොයාගත්තා. සහ 5600ක් හානි වුණා නම් ඇත්තටම මගේ ව්‍යාපාරේ දැන් තියෙන්නේ හොඳ තොග 24600යි. ඒක තමයි මගේ ඉතිරි තොගය. හරිද? එහෙනම් ඉතිරි තොග කියලා හර වෙනවා තොග කපා හැරීම කියලා හර වෙනවා. උන් දෙන්නම බැර වෙනවා විකුණුම් පිරිවැයට. එච්චරයි. සමාගම් ගානේ පළවෙනි ගැලපිල්ල. ඔන්න මේක තමයි. සමාගම් නොවේ. සමාගම් කියලා කියන්නේ සමස්ත ගණන් වල එකතුවක්. ඒකට තමයි අපි මේ ගණන් හදන්නේ. ඔයා දැන් මෙන්න මේක ලියන්න. පිරිවැය. අපි ගත්තු ගාන විකුණුම් පිරිවැය කියන්නේ අපි ගත්තු ගාන. හැබැයි ඉතිරි තොගය කියන්නේ දෙකෙන් වඩා අඩු වගේ මුළු වටිනාකම. අපි විකුණන්න තමයි ගත්තේ. විකුණුම් පිරිවැය කියන අදහස ගන්නනේ හරියට මෙම. අපි විකුණන්න ගත්තු භාණ්ඩවල පිරිවැය. අපි විකුණන අපේ කඩේ විකුණන්න ගත්තු භාණ්ඩවල පිරිවැය. එතකොට ඒකේ ඇත්ත වටිනාකම තමයි ඉතිරි තොගය වෙන්නේ. සහ අර නශ්‍ය වූ තොගය අපි කියනවා හානිය. අන්න හරි. ඒක වෙන වෙනම හොයාගත්තා තොග කපා හැරීම කියලා. හරි. මෙන්න දාගන්න අපේ ව්‍යාපාරයේ තොග වාර්තා කිරීමට අදාළ ජර්නල් සටහන. ඒක ඉල්ලලා තියෙනව නේද? කමන්නේ ඒක ඉල්ලලා නැහැ. කමන්නේ දාගන්න. ඔබ දාගන්න. එකම සිස්ටම් එක මේක. සුට්ටක් කරලා දාගන්න.
එතකොට එක ගානක් තමයි මේ වගේ උපරිමයෙන් කියලා දෙන්නේ. හරිද? ඊට පස්සේ අනිත් ගණන් වල Taman තේරුම් අරගෙන Taman හදන්නයි ඕනා. ගණන් තියෙනවා ලොට් එකක්. දැන් එන්න මූලදත්ත ප්‍රකාශ උද්දෘත ඉල්ලනවා. එන්න ගහන්න. ආදායම් ප්‍රකාශය ඒක යටතේ ඕඑකොනොම් පිරිවැය ඒක යටතේ ආරම්භක තොගය එකතු කළා ගැනුම් අඩු කළා අවසන් තොගය. එතකොට අවසන් තොගය කියලා ඔයා දාන්න ඕන ඕකේ පිරිවැය. හරිද? දැන් මේවා දාන තැන දැන් ඉඳන් ඉගෙන ගන්න. අපි ගත්තු පිරිවැයට ගත්තු පිරිවැය දාන්නේ පිරිවැයට. පිරිවැය අවසාන තොගය ලෙස දානවා 30200. 30200. ඊළඟට ගහනවා මූලතත්ත්ව ප්‍රකාශය. මූලතත්ත්ව ප්‍රකාශයේ ජංගමවත්කම් වල අවසන් තොගය ජංගමවත්කම් වල අවසන් තොගය ලෙස දාන්නේ ඇත්තම වටිනාකම. තොගයේ ඇත්ත වටිනාකම 24600. 24600. එහෙනම් ඒ දෙක අතර වෙනස තොග කපා හැරීමේ අලාභය හෙවත් වියදම. ඒක දානවා වියදම් වලට. තොග කපා හැරීමේ අලාභය කියලා දානවා 5600. එහෙනම් විකුණුම් පිරිවැය යටතේ තොගයේ පිරිවැය වාර්තා කළා අංක 1. අංක 2 අවසන් තොගය මූලතත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කමක් ලෙස වාර්තා කළා. මොකද අවසන් තොගය අපිට වත්කමක් නිසා. ඊට පස්සේ ඒ දෙක අතර වෙනසක් තිබ්බා. තොගය කපා හැරලා තිබ්බා. එහෙනම් තොගය කපා හැරීමේ අලාභය 5600. ඒක දානවා ව්‍යාපාරේ වියදමට. ඔන්න මූල්‍ය ප්‍රකාශ උද්දෘත කියන්නේ මෙන්න මේ වලට. උද්දෘත ඒ කියන්නේ මූල්‍ය ප්‍රකාශවල මෙම ගැළපීම එන තැන් කියන එකයි උද්දෘත කියලා කියන්නේ. හරි. හරි. එහෙනම් අයිටම් ක්‍රමයටදී අපි ගණදුණු හදලා ඉවරයි. දැන් තියෙන්නේ අපිට ඒ ගානෙම කාණ්ඩගත ක්‍රමයටදී ගණදුණු හදන්න. හරි. මම කාණ්ඩගත ක්‍රමයේදී ක්‍රම 3-4කට යන්නේ නැහැ. එක ක්‍රමයෙන්ම ඔයාට දැන් කියලා දෙනවා. මොකද දැන් ඔයා මූලික දැනුමින් සන්නද්ධයි. මූලික දැනුමින් සන්නද්ධයි. කාණ්ඩගත ක්‍රමයක් කියන එක දැන් චුට්ටක් උදාහරණයකින් බලන්න. හිතන්න. මෙතන මල්ලක් තියෙනවා. සන්ලයිට් කැට. මෙතන මල්ලක් තියෙනවා. ලයිෆ් බොයි කැට. මෙතන මල්ලක් තියෙනවා ලක්ස්. මෙතන තියෙනවා සුපිරිවිකි. මෙතන තියෙනවා සිග්නල්. මෙතන තියෙනවා පාන්. මෙතන තියෙනවා කේක් නැබානිස්. හරි. එතකොට ඔයා මේ තනිතනිව මේවා ගණන් කරොත් ඒ ක්‍රමයට අපි කියන්නේ මොකක්ද? අයිතම් ක්‍රමය. ඔයා මේවා තනිතනිව ගණන් කළොත් අයිතම් ක්‍රමය. හැබැයි ඔයා
මේ ඔක්කොම සබන් කියලා ගණන් කරොත් අන්න අපි එකට කියනවා ඔක්කොම සබන්. සබන් කියන කාණ්ඩය පාම් බනිස් බේකරියට අදාළ එනම් බේකරි කාණ්ඩය, දත් බෙහෙත් කාණ්ඩය. දැක්කද? අපි ඒ කියන්නේ මේ ඔක්කොටම අදාළ එකතුන්. මේ ඔක්කොටම අදාළ දේවල් වල එකතුන් තමයි අපි මේ කාණ්ඩ කියලා අදහස් කරන්නේ. පැහැදිලිද? සබන් වල ඔක්කොම සබන් වල එකතුව අපි කියනවා එක කාණ්ඩයක්. සබන් කාණ්ඩය. පැහැදිලිද? ඔව්. හරි. එහෙනම් එන්න දැන් අපි ඔකට දාලව ඔය වගේම හදමු. එන්න. ඔකට දාලා හදමු. කාණ්ඩය ඒකක ප්‍රමාණය ඒකකයක පිරිවැය ඒකකයක ශුද්ධ උපලබ්ධි අගය ඒකකයක ශුද්ධ උපලබ්ධි අගය ඊළඟට මුළු පිරිවැය මුළු පිරිවැය හෝ शुद्ध उपलब्धि अगेन अडु अगय तोग मुलु तोग कपा हरीम हरी टक्कर दागा टक्कर दागा टक्कर दागा හරි මෙන්න මේ විදිහට දැන් අපි ගන්නවා කාණ්ඩගත ක්‍රමයට අදාළව ගණනය කිරීම. මේකෙදි යම් ස්ථානයක වෙනස් වීමක් වෙනවා එච්චරයි. හැබැයි පැරණි දේම තමයි සිදු වෙන්නේ. එන්න එකම තොරතුරු ටිකක් දීලා අයිටම් ක්‍රමයට අනුව ගණනය කිරීම ඇහුවා. දැන් අහනවා කාණ්ඩගත ක්‍රමයට අනුව ගණනය කිරීම. හොඳට බලන්න ගන්න. කාණ්ඩය කිරිපිටි කාණ්ඩය කිරිපිටි ඒක යටතේ ඇන්කර් රත්න ස්ප්‍රේ ලක්ස් ස්ප්‍රේ 200යි 300යි 150යි එතකොට එයාලගේ ඒකකයක පිරිවැය 20යි 20යි 30යි මේ මෙතන ගන්න චුට්ටක් වෙනස් කරගන්න මෙතන ගන්න මුළු ශුද්ධ උපලබ්ධි අගය කියලා මෙතන වෙනස් කරගන්න පොඩ්ඩක් වෙනස් කරගන්න මුළු ශුද්ධ උපලබ්ධි අගය කියලා 10යි නෑ සහ ඒකකයක ශුද්ධ උපලබ්ධි අගය 25යි 40යි 20යි ඔයාලට මේ ක්‍රමය නම් ලේසි වෙයි. මේකේ තියෙන්නේ පිරිවැයේ මුළු පිරිවැයට සුද්ධ උපලබ්ධියගේ මුළු සුද්ධ උපලබ්ධියගේ සුද්ධ උපලබ්ධියගේට දානවා. හරිද? එහෙනම් පිරිවැයට දාන්න 200 වැඩි කිරීම 20 4000යි 300 වැඩි කිරීම 30 9000යි
150 වැඩි කිරීම 10 1500යි. හරිද? 1500. ඊට පස්සේ ශුද්ධ උපලබ්ධියගේ මුළු එකක් දානවා මුළු ශුද්ධ උපලබ්ධියගේ විදිහට. අර ඉස්සල්ලාම වගේ තනි එකෙන් එකට අඩු වැඩි බලන්නේ නැහැ. ඒකට අපි කිව්වේ තනි එකෙන් එකට අඩු වැඩි බලන එකට අයිතම් ක්‍රමය. දැන් මේක බලන්නේ කාණ්ඩ ක්‍රමය නිසා චුට්ටක් ඉවසලා ඉන්න. උත්තරේ දැන් මේකෙන් පස්සේ බලන්න. 25 වැඩි කිරීම 250යි 5000යි. මුළු ශුද්ධ උපලබ්ධියගේ 5000යි. 40 වැඩි කිරීම 300. 12යි 12000යි. 20 වැඩි කිරීම 150. 30යි 300යි 3000යි. අන්න මුළු ශුද්ධ උපලබ්ධියගේ ගත්තා. මුළු පිරිවැය ගත්තා. මුළු ශුද්ධ උපලබ්ධියගේ ගත්තා. දැන් මුන් දෙන්නව එකතු කරනවා. එකතු කරනවා. අන්න එකතු කරන්න 500යි 9යි 10යි 10යි 14යි මෙතන 15යි 20යි. අන්න දැන් පිරිවැය 14500යි ශුද්ධ උපලබ්ධියගේ 20000යි. දෙකෙන් වඩා අඩු වගේ කවුද? දෙකෙන් වඩා අඩු වගේ කවුද? මුළු පිරිවැය. එහෙනම් මෙන්න මෙහෙම කර තවත් එක තීරුවක් ගන්න වෙනවා. කරන්න දෙයක් නැහැ. අවසාන එක තොග කපා හැරීම. හරිද? මේ දෙකෙන් වඩා අඩු වගේ කවුද? 14500 නේ. මෙතන දාන්න 14500. හැබැයි සුද්ධ උපලබ්ධියගේ ගත්තේ නැති නිසා ඌට ඉරි කෑල්ල. හරි. දැන් සිස්ටම් එක ඔයා දන්නවා. දැන් හදාගෙන යන්න. ඊළඟට දන්තාලේප. ඒක යටතේ සිග්නල් ක්ලෝගාඩ් සුපිරිවිකි. සිග්නල් නම් 100ක් තියෙනවා ප්‍රමාණය. ක්ලෝගාඩ් 200යි සුපිරිවිකි 100යි. ඊට පස්සේ ඒක ඒකක පිරිවැය 5 18 10. 5 18 10. සුද්ධ උපලබ්ධියගේ 10 5 5. 10 5 5. හරි. ඒ අයිටම් වල මුළු පිරිවැය 100 වැඩි කරා 5න් 500යි. 18 වැඩි කරා 200න් 3600යි. 10 වැඩි කරා 100න් 1000යි. අන්න එකතුව ගන්න ඒවලෙම 4000 5100යි. ඊට පස්සේ සුද්ධ උපලබ්ධියගේ ගන්න 100 වැඩි කිරීම 10 1000යි. 5 වැඩි කිරීම 200 1000යි. 5 වැඩි කිරීම 100 500යි. එහෙනම් 2500යි. 2500යි. අන්න දැන් වඩා අඩු වගේ බලන්නේ කාටද? මුළු එකතුවට. දෙකෙන් වඩා අඩු වගේ කවුද? මු. ඒක දාන්න මෙතනට. දෙකෙන් වඩා අඩු වගේ මෙතනට. දැන් තොක කපා හැරීම කීයද? 2600යි. ඊළඟට කවුද? යෝගට්. ඉස්සර අපේ පන්තියේ තිබිය යෝගට් කියලා නමක් දාගත්තු කෙනෙක්.
ඒක කිව්වයි කියලා වෙන වෙන දේවල් හිතන්න එපා. යෝගට් කියලා දැම්මේ මේ පිරිමි ළමෙක් නෙමෙයි තමයි. දෙසීයයි සීයයි 300යි 12 10 5 शुद्ध उपलब्धिया गया 20 15 25 ඒකේට දාලව මුළු පිරිවැය ගමු 12 2 24යි 2400යි එන්න ඊළඟ එකේ මුළු පිරිවැය 1000යි ඊළඟ එකේ මුළු පිරිවැය 1500යි ඒ කියන්නේ ඒකක එක පිරිවැය වැඩි කරනවා ඒකක ප්‍රමාණය එතකොට හම්බෙන්නේ අපිට මුළු පිරිවැය දැන් ඒකක එක සුද්ධ උපලබ්ධියගේ වැඩි කරනවා ඒකක ප්‍රමාණයෙන් එතකොට හම්බෙන්නේ මුළු සුද්ධ උපලබ්ධියගේ 20 වැඩි කිරීම 200 4000යි 15 වැඩි කිරීම 100 1500යි 25 වැඩි කිරීම 300 7500 නේ 7500 එච්චරයි ගමු එකතුව බිඳුවයි 9යි 4යි 4900යි මෙතන ගමු එකතුව බිඳුවයි 5යි 10න් බිඳුව එකක් විතරේ මෙහෙට දැම්මා 5යි 5යි 1යි 6යි 6යි 7යි 13යි 13000යි 13000යි එහෙනම් දෙකෙන් වඩා අඩු වගේ කවුද පිරිවැය එහෙනම් පිරිවැය තමයි මෙතනට දාන්නේ එහෙනම් තව කපා හැරීමට ඉදී කැල්ල ඊළඟට අවසාන එක අභ්‍යාස පොත් හරිනේ අභ්‍යාස පොත් නාලක ඇට්ලස් රිචඩ් නාලක ඇට්ලස් රිචඩ් නාලක 250ක් තොගය තියෙනවා ඇටලස්ගේ 300යි රිචඩ්ගේ 400යි ඊළඟට 10 8 2 ඊළඟට උන්ගේ ශුද්ධ උපලබ්ධියගේ 6 3 2 අන්න එච්චරයි දැන් අපි වැඩි කරලා ගමු මුළු පිරිවැය මුළු ශුද්ධ උපලබ්ධියගේ සහ දෙකෙන් වඩා අඩුවක එන්න 10 වැඩි කිරීම 250 2500යි එතකොට ඒකේ මුළු ශුද්ධ උපලබ්ධියගේ 1500 ඊළඟට 8 වරක් 3 24 2400යි 3 වරක් 3 9යි 900යි ඊළඟට 2 වරක් 2 4යි 800යි 800යි හරි එච්චරයි එකතුව ගමු 2500 2400යි 4900යි 4900යි 5700යි ඊට පස්සේ 1500යි 2400යි 2400යි 3200යි එහෙනම් මුන් දෙන්නගෙන් වඩා අඩු වගේ කවුද කාණ්ඩේ මේ කාණ්ඩේ මුන් දෙන්නගෙන් වඩා අඩු සුද්ධ උපලබ්ධියගේ එහෙනම් ඌව දානවා මෙතනට ඌ වඩා අඩු වගේ නිසා තොක කපා හැරීමක් තියෙනවා 500යි 2500ක
2500ක 2500 කපා හැරීමක් තියෙනවා. එහෙනම් එච්චරයි. එහෙනම් එච්චර. හරි. දැන් ඔයා වඩා අඩු වගේ තීරුවේ එකතුව ගන්න. මෙතන එකතුව ගන්න. මේ තීරුවේ එකතුව ගන්න. මෙතන එනවා 5100ක්. මෙතන එනවා 25100ක්. මෙතන එනවා 25100ක්. 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 නේද? එතකොට වඩා අඩු වගේ 25100යි. තොක කපා හැරීම 5100යි. හැබැයි කොහෙන් ගියත් මම ගත්තු පිරිවැයම තමයි. අන්න පිරිවැයන්ගේ එකතුව දාන්න එකතුවට. කීයද? 32යි 30යි 200යි. 200යි. පිරිවැයවල එක මේ බබි මුළු එකතුවල එකතුව. ඊට පස්සේ අපි මෙතනින් ගත්තා දෙන්නගේ වඩා අඩු වගේ එකතුව සහ තොක කපා හැරීම එකතුව. එච්චරයි. ටක් ගාලා මේක බලන්න හරිද කියලා. එහෙනම් එන්න අපෙන් දැන් ඉල්ලලා තියෙනවා මූල්‍ය ප්‍රකාශ උද්දුත. අපි ඒක දෙමු. මුලින්ම අරක දෙමු දිත්‍ර දෙමු එන්න. තොග කපා හැරීම හර කීයද? 5100. වියදමක් නිසා හර. ඊළඟට ඉතිරි තොග දෙකෙන් වඩා අඩු වගේ ඉතිරි තොග හර 25100යි. ඊළඟට විකඩම් පිරිවැය බැර 30200යි. ඊළඟට අර වගේම දැන් ඔයා මේකේ මූල්‍ය ප්‍රකාශ උද්දෘත දාන්න. මේක ඕන ඔයාට ඇහැ හුරු කරගන්න විතරයි. අර තියෙනවා ඇහැ හුරු කරගමු යාළු. මායාවරුන්ගේ ලෝකේ ආදායම් ප්‍රකාශය. ඒකේ ඔෙකොනොම් පිරිවැය යටතේ අවසාන තොගය කියලා වරහන් කරන්න 30200. ඊළඟට වියදම් වලට දාන්න තොග කපා හැරීමේ අලාභය 5100යි. තොග කපා හැරීමේ අලාභය 5100යි. ඊට පස්සේ ගහනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශය
මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. ඒක දාන්න ජංගමවත්කම් වල අවසන් තොගය. අවසන් තොගය කියලා 25100. 25100. බය කරගමු යාළු. හරි 25100. 25100. හරිද? හරි. ඉන්න. දැන් ඊට පස්සේ ඔයාලා මේකෙන් පස්සේ නම් මෙන්න මේ දාන සූත්‍ර ටික පොඩ්ඩක් ලියා ගන්න. මම මේ දාන සූත්‍ර ටික ඉතා වැදගත් වෙන්නේ මොකක්වත් නෙමෙයි. ඔයාලට මෙතන දීලා තිනවා සුද්ධ උපලබ්ධියගේ කියලා ගාන. ගාන කෙලීම gediya පිටින්. පිරිවැය කියලා ගාන. අවසාන තොගය කියලා ගාන එකතුව දීලා තියෙනවා. හැබැයි එක්සෑම් එකේ කවදාක්වත් මේ ගණනය කිරීම වල කවදාක්වත් ඔහොම දෙන්නේ නැහැ. ඔයා විසින් ඒ එකතුව හදාගෙන ඕනි ගාන නිර්මාණය කරන්න. ඉස්සරහා ගණන් එහෙම තියෙනවා. අන්න එතකොට ඔයාට මේව වැදගත්තේ. එන්න ලියන්න. අවසාන තොග ප්‍රමාණය. අවසාන තොග ප්‍රමාණය. අවසාන තොග ප්‍රමාණය සමානයි. සමානයි. අවසාන තොග ප්‍රමාණය සමානයි. ආරම්භක තොගය ධන ආරම්භක තොගය ධන ගැනුම්. ආරම්භක තොගය ධන ගැනුම්. ඒකෙන් අඩු කරනවා විකුණුම් තොගය. විකුණුම් තොගය. අන්න එහෙම තමයි අපි අවසාන තොග ප්‍රමාණය නොදී මේ වගේ තොරතුරු දුන්නොත් අවසන් තොගය හදන්නේ. හරිද? ඊට පස්සේ පිරිවැය. ඒකක පිරිවැය. ඒකකයක පිරිවැය. ඒකක පිරිවැය ගන්නකොට ඔය පාඩමේ දෙවෙනි පිටුවේ තියෙනවා ගැනුම් පිරිවැය. ගැනුම් පිරිවැය ධන පරිවර්තන පිරිවැය ධන අනෙකොත් එකතු වෙලා තමයි ඒකක පිරිවැය සකස් වෙන්නේ කියලා. ඒකක පිරිවැය සකස් වෙන්නේ කියලා. අවසාන වශයෙන් ශුද්ධ ඒකකයක ශුද්ධ උපලබ්ධි අගය. ශුද්ධ උපලබ්ධි අගය සමානයි ඒකකයක විකුණුම් මිල ඍණ වරහන් ඇස්තමේන්තුගත විකුණුම්
වියදම් ධන ඇස්තමේන්තුගත විකුණුම් වියදම් ධන නිම කිරීමේ වියදම් හරි හදිස්සියවත් ගාණක් ආවොත් ඔයාට දැන් මේ අවසන්තෝගයේ ගානේ දීලා තිබ්බනේ ඔයාට දැන් ගානේ ඒකක පිරිවැය කියන එක ගෙඩිය පිටින් දීලා තිබ්බනේ ඔයාට ගානේ ඒකක සුද්ධ උපලබ්ධ යගය කියන එක දීලා තිබ්බනේ හැබැයි 164 165 66 67 68 69 70 කියන ගණන් ඔයා කරනකොට ඔයාට යම් වෙලාවකට මේවා තනි අයිටම ලෙස දෙන්නේ නැහැ. ඔයාට දෙන්නේ මේවා. ඔයා දැනගන්න ඕනි මේවා ටික මේ විදිහට සුළු කරලා ටක් ගාලා ඔළුවෙන් අවසන්තෝගය ගන්න. පිරිවැය ගන්න. සුද්ධ උපලබ්ධියගේ ගන්න. ඔයාට ඔළුවෙන් එන්න ඕනි. ඔළුවෙන්. එතකොට ඒ විදිහට කරලා එහෙනම් ප්‍රශ්නාංක 164 ඉඳන් ප්‍රශ්නාංක 170 වෙනකන් මම දැන් කියලා දුන්න විදිහට ආකෘතිය කරා ජර්නල් සටහන කරා මූල්‍ය ප්‍රකාශ උද්දෘත දැම්මා. ආකෘතිය ජර්නල් සටහන් මූල්‍ය ප්‍රකාශ උද්දෘත. හරිද? හරි.